ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ TP Maths YouTube නාලිකාවට ඔබ බොහොම සෙනෙහසින් පිළිගන්නවා. අද අපි ඔබත් එක්ක එකතු වෙන්නේ ගණිත විනෝදයේ වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝවක් එක්ක. වර්තමාන වන විට මුළු ලෝකෙම අතිශයින් ජනප්‍රිය ගණිත ක්‍රීඩාවක් වන සුදෝකු පිළිබඳවයි අපි අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝකෙම ජනප්‍රිය ක්‍රීඩාවක් වුණාට maths puzzles එකක් වුණාට මේක වර්තමානයේ වන විට තාමත් ලංකාව තුළ ජනප්‍රිය මට්ටමට පත් වෙලා නැහැ. මේ ක්‍රීඩාව පිළිබඳ ගණිත ගුරුවරුන් පවා බොහෝ දෙනෙක් තාමත් හොඳින් දන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම අනුව මා අද සුදෝකු ක්‍රීඩාව පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි බලමු මොකක්ද මේ සුදෝකු කියලා කියන්නේ. මේ සුදෝකු කියන ක්‍රීඩාවට දැවැන්ත අතීතයක් නැහැ. මේක මුලින්ම කරලියට එන්නේ 1979 ඩෙල් කියන සංග්‍රහවට ඇමරිකානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙක් මොහු විශ්‍රාමිකයෙක් 74 හැවිරිදි හෝවර්ඩ් ගාන්ස් කියන ගෘහ නිර්මාණ ශිල්පියා ඩෙල් කියන සංග්‍රහවට ලිපියක් ඉදිරිපත් කරනවා. ඔව් ඒ තුල ප්‍රහේලිකාවක් විදිහට ගණිත ක්‍රීඩාවක් ඉදිරිපත් කරනවා. මේකට මුල් කාලෙදි කිව්වේ නම්බර්ස් ෆිල් කියලා. එතකොට මේ නම්බර්ස් ෆිල් කියන මේ ක්‍රීඩාව පසු කාලීනව විවිධ සංග්‍රහවල ගිහිල්ලා අවසානයේ 1984 වගේ කාලෙදී ජපානයට එනවා. මේ ජපන් ජාතිකව මේක ඉතා හොඳින් ග්‍රහණය කරගෙන ඕන් මේකට ඕන්ගේම නමක් දෙනවා සුදෝකු කියලා. එතකොට මේක ජපානයේ ඇති වෙච්ච නැත්නම් ජපානයේ නිර්මාණ ක්‍රීඩාවක් නොවුනට මේ ජපානයේ තමයි මේක අතිශයින් ජනප්‍රිය වෙන්නේ. පසු කාලීනව අන්තර්ජාලය හා වෙනත් දේවල් හරහා සංග්‍රහ ලිපි ලේඛන හරහා මේක ලෝකයේ තුරාම ජනප්‍රිය වෙනවා. වර්තමාන වන විට ලෝක සුදෝකු තරඟ පවත්වනවා. එතකොට මේක ගණිතයේ අපූර්ව සුන්දර තරක් තමයි සුදෝකු කියන ක්‍රීඩාව. ඒතර ඔබ මේක අධ්‍යයනය කරන්න. ඔබ ජංගම දුරකථනයේ සුදෝකු ඇප් එකක් ගන්න පුළුවන් ඔබට. ඔබ ක්‍රීඩාව යෙදෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රීඩාව යෙදෙද්දී මේක කොහොමද කරන්නේ කියන කාරණාව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ඔබට උදව්වක් විදියට සුදෝකු වල අපි අද දවසේදී වීඩියෝවක් මගින් මේ ක්‍රීඩාව කරන ආකාරය පිළිබඳ ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. බලන්න දරුවනේ ඔබට මා පෙන්නලා තියෙනවා වගුවක්. මේ කොටු සහිත මේ වගුව තුල ඔබට පේනවා ඇති මේකේ තියෙනවා එක පැත්තකට 9ක්. ඒ වගේම පහළට මේකේ පේලි තියෙනවා පුතේ කීයක්ද? පේලි 9ක් තියෙනවා. තීරක් තියෙනවා මේකේ 9ක්. එතන අපි මේක ප්‍රධාන කොටු 9කට නැවත වෙන් කරගනිමින් තියෙනවා. ප්‍රධාන කොටු 9කට වෙන් කරගෙන තියෙනවා. එතන මේ ක්‍රීඩාවේ තියෙන ඊටාම සරල නීති ටිකක් තමයි තියෙන්නේ. මේ ඊටාම සරල නීති ටික මම ඔබට පැහැදිලි කරන්න යනවා. බලන්න මේ ප්‍රධාන කොටු තුල 1 සිට 9 දක්වා වූ සෑම ඉලක්කමක්ම තියෙන්නට ඕන. මේ කොටුව ඇතුළේ 1 සිට 9 දක්වා තියෙද්දි එක ඉලක්කම දෙවරක් එන්නට බෑ. එවනම් මේ සෑම ප්‍රධාන කොටුවක් තුලම 1 සිට 9 දක්වා තියෙන්නට ඕන. ඒක තමයි එක නීතිය. දෙවෙනි නීතිය තමයි මේ සෑම පේලියකම 1 සිට 9 දක්වා තියෙන්න ඕන. මේ සෑම පේලියකම 1 සිට 9 දක්වා අගයන් තියෙන්නට ඕන. ඒ වගේම සෑම තීරයකම 1 සිට 9 දක්වා අගයන් තියෙන්නට ඕන. සෑම තීරයකම 1 සිට 9 දක්වා අගයන් තියෙන්නට ඕන. එහිදී එකම පේලියකවත් එකම අගය දෙවරක් තියෙන්න බෑ. එකම තීරයකවත් එකම අගය දෙවරක් තියෙන්න බෑ. ඔබ මේ ප්‍රහේලිකාව පුරෝගෙන යද්දී ඔබට කැමති තැනකින් පටන් ගන්න පුළුවන්. සහ මේ ප්‍රහේලිකාව සම්බන්ධයෙන් ඔබ මේ ප්‍රහේලිකාව විසඳීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඉතින් මේදී මම ඔබට එක් ක්‍රමයක් කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේදී දරුවනේ අපිට පහසුයි මේ වැඩි අගයන් ප්‍රමාණයක් තියෙන කොටුවකින් පටන් ගන්න එක. වැඩි සංඛ්‍යා ප්‍රමාණයක් තියෙන ප්‍රධාන කොටුවකින් පටන් ගන්න එක පහසුවක් වෙයි. එසා මම මෙන්න මේ කොටුව තෝරගන්නවා. ඕනෑම කොටුවකින් ආරම්භ කරන්න පුළුවන්. මම මේ කොටුව තෝරගන්නවා. මම බලනවා මෙහි එක තියෙනවද කියලා. මම දැන් මෙතන එක නැති නිසා මම මෙන්න මේ පේලියට එක දාන්න උත්සාහ කරනවා.
හැබැයි ඔබට පේනවා මේ පේලිය එකක් තියෙන උඩ නේද? උඩ එකක් තියෙන හින්දා මේ පේලියට නැවත එක කියන එක ඇතුල් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. එහෙනම් මට මෙතනට එක දාන්න බෑ. ඒ නිසා මම බලනවා මෙතනට මට එක දාන්න පුළුවන් නේද කියලා. නමුත් ඔබට පේනවා ඇති මෙන්න මේ පේලිය එකක් තියෙනවා. එහෙනම් එතනට එක දාන්නත් අපිට බෑ. ඊළඟට බලන්න එහෙමනම් මට පුළුවන් මෙන්න මේ දෙකට එක දාගන්න කියලා. ඔබට පේනවා මේ පේලිය එක නෑ. ඒ නිසා අපිට මෙතනටත් එක දාගන්න පුළුවන් මෙතනටත් එක දාගන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොතනටද නිවැරදිව එක එන්නේ කියන කාරණාව. මම ඔබට පැහැදිලි වෙන්න මේක මම කළු පෑනෙන් දාන්නම්කෝ. ඔන්න මේ දෙකටම එක එන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙක එන්නේ කොහෙටද කියලා. ඔබට පේනවා මෙන්න මේ පේලියට මට දෙක දාන්න පුළුවන්. මේ පේලියේ කොහෙවත් මේ තීරය හෝ පේලිය දෙක නැහැ. මෙන්න මේ පේලියේ දෙක තියෙන නිසා මට මෙතනට දෙක ඇතුළත් කරන්න බෑ. ඒ නිසා මම මෙතන දෙක දාන්නේ නෑ. හැබැයි මට මෙන්න මේ කොටුවට දෙක දාන්න පුළුවන්. දෙක තියෙන තැන අපිට මේ තීර සහ පේලිය අතර දකින්න ලැබෙන්නේ. ඒ නිසා මම දෙක මෙතනට ඇතුළත් කරලා. දැන් 3 අපිට තියෙනවා. ඊළඟ මම බලමු 4 කොහොමද දාන්නේ කියලා. මෙන්න මේ පේලියට 4 යොදන්න යන්නේ මම. මට මේ පේලිය කොහෙවත් පේලිය වල හෝ තීර වල 4 දකින්න නැති නිසා මම මෙතනට 4 ඇතුල් කරනවා. ඒ වගේම ඔබට පේනවා මෙන්න මේ පේලියේවත් මේ තීරේවත් 4 නැති බව. ඒ නිසා අපිට මෙතනට 4 දාගන්නත් පුළුවන්. නමුත් මෙන්න මේ පේලිය 4 තියෙන නිසා මේ පේලිය කොහෙටවත් නැවත 4ක් එන්න විදියක් නැහැ. ඊළඟට අපි බලමු 5. 5 තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. 6 ගැන බලන්න යන්නේ. මම බලමු මෙන්න මේ පේලියට 6 කොහෙට හරි එන්න පුළුවන්. ඔබට පේනවා මේ තීරේවත් මේ පේලියේවත් 6 නේ නිසා මෙතනට 6 ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට මම බලනවා මෙන්න මෙතන 6 තියෙන නිසා මෙන්න මේ පේලියේ කොහෙටවත් 6 දාන්න බෑ නැවත. නමුත් මම බලනවා මේ පේලිය දිගේ 6 දාගෙන ඉන්න පුළුවන්. මේ පේලියේ 6ක් නැහැ. ඒ වගේ මේ තීරේ 6ක් නැහැ. ඒ නිසා මට මෙතනට 6 ඇතුළත් කරන්න පුළුවන්. මේ පේලිය 6 නැහැ. මේ තීරේ 6 නැහැ. ඒ නිසා මෙතන මට 6 ඇතුළත් කරන්න පුළුවන්. බලනවා මම 7 තියනවා මෙතන 8 තියනවා මෙතන තියනවා 9. එහෙනම් ඔබට පේනවා ඇති මේකෙදි අපි ඇතුළත් කරන්න පුළුවන් මොනවද? නමුත් ඔබට පේනවා මෙන්න මේ කොටුවේ 4 විතරයි තියෙන්නේ නේ. වෙනත් අගයක් ආවේ නැහැ. ඒ නිසා අපිට ස්ථිරවම මේ කොටුවට 4 එන බව තෝරගෙන මෙතනට 4 ඇතුල් කරන්න පුළුවන්. එතන 4 ඇතුල් කරද්දි මෙන්න මෙතන තියෙන 4 මෙතනින් ඉවත් වෙලා යනවා. ඊළඟට මට ඕනනම් මේ පේලි හෝ එහෙම පුළුවන් මම කොටු යන්නම් මේ ප්‍රධාන කොටුවක් දිගේ යන්නම්කෝ බලන්න ඔබට පැහැදිලි කරන්න. මම බලනවා මෙන්න මේ ප්‍රධාන කොටුව දිහා ඊළඟට. ඔබට පේනවද මේ ප්‍රධාන කොටුවේ එක තියෙනවා. ඒ නිසා අපිට එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම බලනවා මේකට දෙක කොහොමද ඇතුළත් කරන්නේ. මේ පේලියට දෙක දාන්න පුළුවන්ද බලනවා. මේ පේලියේ කොහෙවත් දෙක නැහැ. ඊළඟට මම බලනවා මේ තීරයේ දිගේ දෙක තියනවාද කියලා. මේ තීරයේ දෙක නැති හින්දා මට මෙතනට දෙක කියන එක ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා මෙන්න මේ තීරයේ දෙක කියන එක නැහැ. මේ තීරයේ දෙක නැති නිසා මට මෙතනටත් දෙක ඇතුළත් කරන්න පුළුවන්. මේ තීරයේ දිගේ බලනවා මේ තීරයේ දෙක නැහැ නිසා මට මෙතනටත් දෙක ඇතුළත් කරන්න පුළුවන්. මේ තීරයේත් නැහැ මේ පේලියෙත් නැහැ. ඒ නිසා අපිට මෙතනටත් දෙක ඇතුළත් කරන්න පුළුවන්. දැන් බලමු 3 කියන අගය දිහා. 3 කියන අගය මෙතන තියෙනවා නැවත 3ක් එන්න බෑ. මම 4 බලනවා. මේ පේලිය 4ක් තියෙනවා නැවත මේ පේලියට 4ක් එන්න බෑ. මේ පේලිය 4 නැහැ. නමුත් මෙතනට අපි 4 යොදපු හින්දා මෙතනට අපිට 4 දාන්න පුළුවන්කම නැහැ. ඊළඟට මම බලනවා මෙන්න මේ පේලිය දිගේ. මේ පේලිය දිගේ ආවම ඔබට පේනවා ඇති මෙතනට 4 දාගන්න පුළුවන්. මොකද මේ තීරෙත් කොහෙවත් 4ක් නැති නිසා මම ඔන්න 4 දාගත්තා මෙතනට. ඊළඟට බලනවා මෙතනට පුළුවන් ද 4 බෑ. මෙතනට 4 දාන්න බෑ. එහෙනම් ඔබට පේනවා ඇති මේ ප්‍රධාන කොටුව තුල 4 යොදන්න පුළුවන් උනේ මට එක තැනක විතරයි. ඒ නිසා මම මෙතන තුන අගයන් ටික ඉවත් කරලා එතනට 4 දාගන්නවා. දැන් මම බලන්නේ 5 කියන අගය දිහා. මම බලනවා මේ පේලියට මෙතනට අපිට 5 දාන්න පුළුවන්ද කියලා. ඔබට පේනවා මෙතන 5ක් තියෙනවා. නිසා මෙතන 5ක් දාන්න බෑ. ඊළඟට මම බලනවා මෙතනට පුළුවන්ද 5ක් දාන්න කියලා. මේ තීරයේ දිගේ 5ක් නැහැ, පේලියේ 5ක් නැහැ. ඒ නිසා මම මෙතන 5 දාගන්නවා. මේ පේලියේ 5ක් නැහැ, මේ තීරයේ 5ක් නැහැ. ඒ නිසා මට මෙතනට 5 දාගන්න පුළුවන්. නමුත් ඔබට පේනවා මෙන්න මේ පේලියේ 5 තියෙනවා. ඒ නිසා මට මෙතන 5 දාන්න බෑ. ඊළඟට මම බලනවා 6 ගැන. මෙන්න මේ පේලියට මම 6 යොදන්න උත්සාහ කරනවා. මේ තීරයේ 6ක් නැති නිසා මට මෙතනට 6 ලියන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා ඇති මේ තීරයට මේ පේලියේ 6 නැහැ,
මේ තීරේ 6 නැහැ. ඒ නිසා මෙතන මට 6 යොදන්න පුළුවන්. ඊළඟට බලනවා මේ පේලිය දිගේ ගියාම මෙතනටත් මේ පේලිය 6ක් නැහැ. තීරේ 6ක් නැහැ. මෙතන මට 6 යොදන්න පුළුවන්. නමුත් මෙතන 6 තියෙන නිසා මේ පුටුවට 6ක් එන්න විදියක් නැහැ. ඊළඟට බලන්නේ 7 ගැන. බලන්න දරුවනේ මේ පේලියට 7 යොදන්න පුළුවන් නේද කියලා 7 යොදන්න පුළුවන්. නමුත් මෙන්න මෙතන 7ක් තියෙන නිසා මෙතනට 7 එන්න විදියක් නැහැ. ඊළඟට බලමු මේකට 7 දාන්න පුළුවන්ද කියලා. ඔබට පේනවා ඇති මේ තීරේ 7ක් නැහැ. මට මෙතනට 7 දාන්න පුළුවන්. මේකේ 7 තියෙන නිසා මෙතනට 7 යොදන්න බැහැ. මේ පේලිය 7ක් නැති නිසා මේ තීරේ 7ක් නැති නිසා මෙතනට අපිට 7 යොදන්න පුළුවන්. ඊළඟට බලනවා 8 තියෙනවා 9 තියෙනවා. එහෙනම් අපිට මෙතනදී තනි අගයක් දකින්න ලැබෙන්නේ නැති නිසා මොකුත් ඉවත් කරන්න විදියක් නැහැ. මම හිම මේ පහළට යන්න බලන්නේ. බලන්න මම මේ පේලිය දිගේ ගිහිල්ලා බලනවා මට එක දාන්න ඕනේ මේ කොහේ හරි තැනක. එක දාන්න පුළුවන්ද බැරිද කියලා. මෙන්න මෙතනින් නම් මෙන්න මේ තීරේ එක තියෙන නිසා මෙතනට එක දාන්න බෑ. මේ තීරේ දිගේ එකක් නැහැ ආපහු. මේ තීරේ දිගේ එකක් නැහැ ආපහු. මේ කොහෙවත් එකක් නැහැ නිසා අපිට මේ දෙකටම එක දාන්න පුළුවන්. ඊළඟ බලනවා අපි දෙක කියන එක කොහොමද යොදාගන්නේ කියලා. දෙක යොදා ගන්න ගියම බලමු මේ පේලිය දෙක නැහැ. මේ පේලිය දෙක නැහැ. මේ පේලිය දෙක නැහැ. ඒ වගේම ඔබට පේනවා මෙන්න මේ තීරය දිගේ ගියාමත් දෙක නැහැ. මේ තීරය දිගේ දෙක නැහැ. මේකෙත් නැහැ නිසා අපිට මේ සෑම කොටුවකටම දෙක කියන අගය යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ 3 තියෙන නිසා ආපහු 3ක් ගන්න බෑ. මම 4 යොදා ගන්න යනවා. ඔබට පේනවා මේ පේලියේ 4ක් නැහැ. මෙතනත් 4 නැහැ. නිසා මට මෙතනට 4 යොදා ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ දෙකේම 4 තියෙන හින්දා අපිට මේ දෙකට 4 යොදා ගන්න බෑ. ඔබට පේනවා මෙන්න මෙතනත් 4ක් තියෙනවා. ඒ නිසා මෙතනට 4 යොදා ගන්න බෑ. එහෙනම් 4 එදෙන තැන් තියෙන කීයයිද? 1යි. ඒ නිසා මම මෙතනට 4 යොදනවා. ඊළඟට බලන්නේ 5 දිහා. බලමු අපි මෙන්න මෙතන 5ක් තියෙන නිසා මේ පේලියට 5ක් වෙන්න විදියක් නැහැ. මෙතනට 5 ගන්න පුළුවන්ද කියලා බලන්න. මේකට 5ක් ගන්න පුළුවන්. ඒ වගේ මෙතනටත් 5ක් ගන්න පුළුවන්. ඊළඟ මේ තීරයේ දිගේ බලන්න එතන 5ක් නැහැ. ඒ නිසා මේ පේලියෙත් 5ක් නැති නිසා මෙතනටත් 5 ගන්න පුළුවන්. ඊළඟ බලමු 6 දිහා. බලමු 6 කොහොටද ගන්න කියලා. මෙන්න මේ පේලිය 6ක් නැහැ. මේ පේලිය 6ක් තියෙනවා. මේ පේලියේ 6 නැහැ. බලන්න අපි මේ තීරයේ දිගේ ගිහිල්ලා මෙතනත් 6ක් නැති නිසා මට මේකට 6 ගන්න පුළුවන්. ඊළඟට ඔබට කිව්වමම මේ පේලියේ 6ක් තියෙන නිසා මෙතනට 6 යොදා ගන්න බැරි බව. ඒ වගේම තමයි මේ පේලියේ 6ක් නැහැ. මේ පේලියෙත් 6ක් නැහැ. මෙතනට 6 යොදන්න පුළුවන්. බලමු 7 තියෙනව නේද? 8 තියෙනව 9 තියෙනවා. එහෙනම් මේකට නැවත මුකුත් කරන්න බෑ. ඔබට පේනවා එකම අගයක් තනියම මේක දකින්න ලැබෙන්නේ නැති බව. එසා අපි ඊළඟ කොටුවට යමු. ප්‍රධාන කොටුවකට යමු. එක තියෙනවා මේකේ. අපි දෙක කියන එක හොයාගන්න යන්නේ දරුවනේ. මේ පේලියට දෙක දාන්න පුළුවන්ද කියලා බලනවා. මෙතනට නම් දාන්න පුළුවන්. 15ක් දෙකක් නැති නිසා. ඊළඟට බලනවා මෙතන පේලියට දෙක දාන්න පුළුවන්ද කියලා. දෙක දාන්න පුළුවන්. අපි එකක් දානවා. මේ පේලිය දිගේ බලනවා දෙකක් නැහැ නිසා මෙතන දෙක දාන්න පුළුවන්. මෙතන දෙකක් තියෙනවා නිසා මෙතන දෙකක් දාන්න බැහැ. මේ පේලියට දෙක දාන්න පුළුවන්. ඔන්න මම දෙක යෙදෙන තැන් බැලුවා. දැන් බලන්න 3 කොහොමද එන්නේ කියලා. ඔබට පේනවාද මේ පේලිය 3ක් තියෙනවා. මේ පේලිය 3ක් තියෙනවා. මෙන්න මෙතනත් 3ක් තියෙනවා. එහෙනම් 3 එන්න පුළුවන් කොහෙටද? මේකට විතරයි. බලන්න මේකේ 3ක් තියෙනවා. මේ දෙකේම 3 තියෙන නිසා 3 එන්න පුළුවන් තනි තැනයි තියෙන. මම ඔන්න එතනට 3 කියන අගේ දැන් 4 බලනවා. මේකේ 4ක් තියෙනවා. මේ පේලියට එන්න විදියක් නැහැ. මේකට 4 යොදන්න පුළුවන්. මෙතනත් 4ක් නැති නිසා බලනවා අපි ඊළඟට මේකේ 4ක් යොදන්න පුළුවන්ද කියලා. පුළුවන්. එහෙනම් එතනටත් 4 දානවා. දැන් අපිට ඕනේ 5 යොදා ගන්න. මේකේ 5ක් තිබුණේ. නිසා බලනවා 5 කොහෙටද ගන්නෙ කියලා. මේ කොටුවට 5ක් ගන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන් නේ. 15 නෑ. නිසා මෙතනට 5ක් ගත්තා. ඊළඟට බලන්න මෙතනට 5ක් ගන්න පුළුවන්ද කියලා. මේ පේලියේ 5ක් නෑ. මේ තීරයේ 5ක් නෑ. මෙතන 5ක් ගන්න පුළුවන්. බලන්න මේ තීරයේ 5ක් නැහැ. මේ පේලියේ 5ක් නැහැ. නිසා මෙතන 5ක් ගන්න පුළුවන්. නමුත් ඔබට පේනවා මේ පේලියේ 5ක් තියෙන නිසා 5 ගන්න බැහැ. ඊළඟ බලමු 6. 6 තියෙනවා. 7 තියෙනවද බලන්න තියෙනවා. 8 නැහැ. නිසා අපි 8 යෙදෙන තැන් බලමු.
මේ පේලියට 8 යොදන්න බෑ 8 තියෙනවා. මේ පේලියට 8 යොදන්න බෑ 8 තියෙනවා. එහෙනම් අපිට 8 යොදන්න පුළුවන් මෙතනට විතරයි. එහෙනම් අපිට පුළුවන් එතනට විතරක් නිසා මේ අගය අයින් කරලා මේකට අපිට 8 තනියම දාගන්න. එහෙනම් බලන දරුවනේ මේකෙදී අපිට තනියම තියෙන අගයක් තියනවද? 2 කියන එක ගන්න බෑ. 4 තියෙන එක ගන්න බෑ. 5ක් බෑ. ඔක කොතන නවත්තමු. බලන්න මේ ප්‍රධාන කොටුවට ගිහිල්ලා අපි එක යොදා ගන්න පුළුවන් තැන් බලනවා. මේ පේලිය එක තියෙන නිසා තීරය එක තියෙන නිසා මෙතනට එක දාගන්න බෑ. මේකට එක දාගන්නත් බෑ. මෙතනට එක දාගන්නත් බෑ. මොකද මෙතන එක තියෙන නිසා මේ තුනට මේක දාන්න බෑ. මෙතන එක තියෙන නිසා මේ පේලියට එක දාන්න බෑ. එහෙනම් දරුවනේ මෙතනට විතර එක දාන්න පුළුවන්. අපි එක දාගමු. ඔන්න මෙතනට එක දාමු. දැන් හරි. ඊළඟ බලනවා අපිට 2 කියන එක දාගන්න කොහෙටද කියලා. මේ පේලිය 2 නැහැ. මෙතනට 2 දාගන්න පුළුවන්. 15ක් නැහැ. ඔන්න මම 2 දැම්මා. ඊළඟ බලන්න මේ පේලිය 2 නැහැ. 15ක් නැහැ. මෙතන 2 දැම්මා. ඊළඟ බලන්න මේ පේලිය තියෙනවද 2 නැහැ. මෙතනටත් නැහැ. මෙතන 2 දැම්මා. බලන්න මේක දෙකක් තියෙනවද නැහැ. ඒස දෙකෙන් අගයන්නේ නෝ හැමතැනටම නේද? 3 බලනවා 4 බලනවා 5 බලනවා හරි. අපිට උන් දැන් 6 හොයාගන්න. බලන්න මේ දිගට තීරයට 6ක් නැහැ. මෙතනත් 6ක් නැහැ. නිසා මෙතනට අපිට 6 යොදා ගන්න පුළුවන්. ඊළඟ බලන්න මේ පේලිය 6ක් නැහැ. මේ තීරේ 6ක් නැහැ. මෙතනට 6 යොදා ගන්න පුළුවන්. මේ පේලිය 6 තියෙන නිසා මේ දෙකටම 6 එන්නේ නැහැ. ඊළඟ බලමු 7 දිහා. බලන්න මේ තීරේ 7 යොදා ගන්න පුළුවන්ද කියලා පුළුවන්. කොහෙවත් නැහැ. තීරේ හෝ පේලිය නැහැ. මේ පේලිය 7 තියෙනවා නැවත 7 යොදා ගන්න බෑ. මේ පේලිය බලනවා මේ පේලිය 7 නැහැ. මේ තීරේත් 7 නැහැ. එහෙනම් මෙතනටත් 7 ගන්න පුළුවන්. ඔබට පේනවා මේ තීරේ 7ක් තියෙනවා. ඒ නිසා 7 මෙතනට යොදා ගන්න බෑ. දැන් බලමු 8 දිහා. 8 කියන එක මේක තියෙනවා. එහෙනම් ඕනේ 9 බලමු. මෙතන 9ක් තියෙනවා. මෙතන 9 එන්නේ නැහැ. මේ පේලියෙත් 9ක් තියෙනවා. මේ දෙකටම එහෙනම් මෙතන 9 එන්නේ නැහැ. ඔබට පේනවා ඇති මෙන්න මේ තීරේ 9ක් තියෙනවා. එහෙනම් මෙතනට 9 එන්නේ නැහැ. 9 එන්නේ මෙන්න මේ තැනට විතරයි. එහෙනම් එතනට 9 එනවනම් අපි ඒක ඉවත් කරලා එතන 9 දාගමු. දැන් පුතේ ඔබට පේනවා ඇති මේකේ දෙක තියෙනවා. දෙක තියෙන්නේ තනියම. ඒ නිසා අපිට දෙක යොදා ගන්න පුළුවන්. ඔන්න මම මෙතන දෙකක් දැම්මා. එතන දෙක දැම්මහම මේ දෙකම අයින් වෙලා යනවා බලන්න. එතන අපිට ඉතුරු වෙන්නේ මේකේ 6. මම එතනට 6 දා ගන්නවා. ඔබට පේනවා ඇති මෙතන ඉතුරු වෙන්නේ 7 විතරයි. මම එතනට 7 දා ගන්නවා. බලන්න මෙතන මම 7 දාපු හින්දා මෙන්න මේ පේලියේ තියෙන 7 අයින් වෙලා යනවා. එතන 7 අයින් වෙලා ගියම ඔබට පේනවා ඇති මේකේ විතරයි 7 ඉතුරු වෙන්නේ. මම එතනට 7ක් දා ගන්නවා. එතන මේ පේලියම සම්පූර්ණ වෙලා තියෙනවා. බලන්න තවදුරටත් මේක අපිට මොනව හරි කරන්න පුළුවන්ද කියලා. බලන්න 2 කියනවා 5 තියෙනවා 2 තියෙනවා 6 තියෙනවා නැවත මොකුත් කරන්න බෑ නේද? ඊළඟ බලන්න මේක දිහා මේකෙත් ඒ වගේ. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු බලන්න. මේ ප්‍රධාන කොටුවට යමු බලන්න. මේක එක තියෙනවනේ. එහෙනම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඊළඟ බලන්න 2 කියන එක කොහෙද තියෙන්නේ කියලා. මේ තීරයේ 2 දාන්න බෑ. මෙතන පුළුවන්ද කියලා බලන්න. එතනට පුළුවන්. මේ පේලිය 2 දාන්න බෑ. එහෙනම් එතනටත් බෑ. බලමු අපි මේ පේලියට පුළුවන්ද කියලා. එතනට පුළුවන්. මොන 2 දාගන්න. අපි 3 කියන එක හොයන්න බලමු. ඔබට පේනවා මෙන්න මේ තීරයේ 3 තියෙන. එහෙනම් මෙතන 3 දාන්න බෑ. මේ පේලියේ 3 තියෙන. එතන 3 දාන්න බෑ. මේ තීරයේ 3 තියෙන. එතන 3 දාන්න බෑ. එහෙනම් 3 දාන්න පුළුවන් වෙන්නේ මෙතනට විතරයි. මම 3ක් එතන දාගත්තා. ඊළඟට අපිට 4 තියෙනවා 5 තියෙනවා. දැන් මම 6 හොයන්න යන්නේ. මම බලනවා මෙතනට 6ක් දාන්න පුළුවන්ද කියලා. පුළුවන්. 6ක් දාගත්තා. මෙහි 6ක් නැති නිසා බලනවා මෙතනට 6 පුළුවන්ද කියලා. බෑ. මේ පේලිය 6 තියෙනවා. මේ පේලිය 6 තියෙන. එහෙනම් මෙතන 6 එන්නේ මේ කොටුවට විතරයි. ඒ නිසා අපි එතනට 6 දාගමු. එතනට 6 දාගත්තාම දරුවෝ මෙන්න මේ 6 අයින් වෙලා ගිහලා මෙතන ඉතුරු වෙන්නේ 2. මම එතන 2ක් දා ගන්නවා. එතන 2ක් දාගත්තාම අපිට පේන ඇති මෙන්න මේ 2 අයින් වෙලා යනවා. මේ 2 අයින් වෙලා යනවා. එතන මේ 5 ඉතුරු වෙනවා. ඔන්න මම මෙතන 5ක් දා ගන්නවා. ඔබට පේනවා මේ 5 දැම්මම මෙතන තියෙන 5 අයින් වෙලා යනවා. එතන එනවා මොකද්ද? 6ක්. මේ ප්‍රධාන කොටුව තුල ඔබට පේනවා මේ 5 තියෙන ඉඳන් මෙතන 5ක් වෙන විදියක් නැහැ. ඒ වගේ මේකේ 6ක් තියෙන ඉඳන් මෙතන 6ක් වෙන විදියක් නැහැ. නිසා අපි 6 අයින් කරගත්තා.
එතකොට මේ තීරයත් සම්පූර්ණ වෙලා තියෙන්නේ නිවැරදිව. අපි බලමු මෙතනට ගිහිල්ලා ඔබට පේනවා දෙක කියන එකේම නේ ඉදලා තියෙන කොහෙද මේ කොටුව විතරයි. අපිට එතනට දෙක දාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තීරයත් සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් බලමු මේක මොකක්ද අඩු 1 2 3 4 5 6 7 8 විතරයි. මෙතනට 8 දැම්මම මේකත් හරි. ඊළඟට අපි මේ කොටුව පුරවලා බලමු. ඔබට පේනවා ඇති මේකෙදී අපිට එක යොදා ගන්න ඕනේ. මෙන්න මේ තීරයට එකෙන්නේ ඒ වගේම මේ පේලියට එකෙන්නේ නැහැ. නමුත් අපිට මෙතනට එක දාන්න පුළුවන්. ඒ වගේ මේ බලන්න මේ කොටුවට පුළුවන්ද කියලා. ඒ කොටුවටත් පුළුවන් අපිට එක දාන්නේ. එන එතනටත් එක දැම්මා. මේ පේලිය එකකටවත් බෑ මේ පේලිය එකකටවත් බෑ. බලන්න මෙතනට පුළුවන් නේද කියලා. එතනටත් එක පුළුවන්. ඔන්න එක දැම්මා. ඊළඟට ඔබට පේනවා ඇති මෙන්න මේ කොටුවටත් එක දාන්න පුළුවන්. එකටත් එක දැම්මා. දැන් හරි. දැන් බලන්න දෙක. දෙක කියන එක මේක තියෙනවනේ. ආපහු නැවත මේ කොටුවට දෙකක් ඉන්නේ නැහැ. දැන් බලන්න තුන කොහොමද කියලා. මේකේ තුනක් තින්ද මෙන්න මේ පේලිය කොහෙටවත් තුනක් එන්නේ නැහැ. බලන්න මෙන්න මේ පේලිය තුනක් තින්ද මේ පේලිය කොහෙටවත් තුනක් එන්නේ නැහැ. එහෙනම් තුනේ දෙන්නේ මෙන්න මේ කොටු තුනට. නමුත් ඔබට පේනවා මෙතන තුනක් තියෙන එක එන්නේ නැහැ. මෙතන තුනක් තියෙන එක එන්නේ නැහැ. එහෙනම් තුනක් එන්නේ මෙන්න මෙතනට විතරයි. එහෙනම් මේ ප්‍රධාන කොටුවේ තුන තියෙන එක තැනකින්ද මම එතනින් අයින් කරලා මේකට තුන මෙතනට යොදා ගන්නවා. ඊළඟට බලමු අපිට 4 එන්නේ කොහෙටද කියලා. මම 4 දාන්න හදන්නේ මෙතනට 4 පුළුවන්ද කියලා බලනවා. මේ තීරේ නම් 4ක් නැහැ, පේලියෙත් 4ක් නැහැ. අපිට මේකට 4 දාගන්න පුළුවන්. අපි බලනවා ඊළඟට පුතේ මෙතන 4 තියෙන හින්දා මේකට 4ක් ආපහු දාන්න බෑ. ඒ වගේ මෙන්න මේකේ බලමු 4ක් තියනවද කියලා. මේ තීරේ 4ක් නැහැ. මේ පේලිය 4ක් නැහැ. ඒ නිසා මෙතන 4 දාගන්න පුළුවන්. හරි. තවත් තැන් වලට 4 දාන්න පුළුවන් කියලා බලනවා. මේකට 4 දාන්න බෑ. අපි අඳුරගත්තා. මේකට 4 දාන්න බෑ. එවනම් 4 දාන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. ඊළඟ බලනවා අපි 5 ගැන. බලමු 5 මේ පේලිය කොහෙටවත් 5ක් දාන්න බෑ. මේ පේලිය කොහෙටවත් 5ක් දාන්න බෑ. මෙන්න මෙතනට 5 දාන්න පුළුවන්. මේකටත් 5ක් දාන්න පුළුවන්. ඒ නිසා අපි මේ දෙකට 5 දාගමු. බලන්න 6 තියෙන අපි ගාව. දැන් අපිට ඕනේ 7ක්. බලමු මේ පේලිය 7 නැහැ. මෙතන බලමු මේ තීරෙත් 7 නැහැ. ඒ නිසා මෙතනට අපිට 7 දාන්න පුළුවන්. මෙන්න මේකේ 7 තියෙන නිසා 7 දාන්න බෑ. මේකේ 7 තියෙන නිසා මේකේ 7 දාන්න බෑ. එහෙනම් 7 තියෙන්නේ එක තැනක විතරයි. මම ඔන්න මේ ටික ඔක්කොම අයින් කරලා එකට 7 දැම්මා. ඊළඟට බලනවා 8 කියන එක දිහා. මේ පේලිය 8ක් තියෙනවා නැවත 8ක් දාන්න බෑ. මේ පේලිය 8ක් තියෙනවා නැවත 8ක් දාන්න බෑ. මේ තීරය 8ක් තියෙනවා එහෙනම් නැවත 8ක් දාන්න බෑ. 8 දාන්න පුළුවන් මෙතනට විතරයි. ඔන්න අපි 8 යොදාගත්තා. ඊළඟට බලනවා අපි 9 කොහෙද තියෙන්නේ කියලා. බලමු 9 එන තැන. බලන්න කරු මේ පේලිය 9 තියෙනවා බෑ. මේ පේලිය 9 තියෙනවා බෑ. එහෙනම් 9 ඉන්නේ මෙතනට විතරයි. ඔබට පේනවා එහෙමනම් මේ කොටුවේ 4ක් තියෙනවා තනියම. එහෙනම් එතනට ඉන්නේ මොකද්ද? 4. මේක තනියම 1 තියෙනවා. එතනට එනවා 1. එහෙනම් මෙතනට එන්නේ කීයද? 5. ඔන්න අපි ඒක පුරවගත්තා. ඒක සම්පූර්ණ කොටුවම පුරවගත්තා. ඊළඟට බලමු මේකත් එක්ක මොනවා හරි හැදෙනවද කියලා බලන්න වෙනසක් වෙනවද කියලා. එහෙම එකවර පේන්නේ නැත්නම් අපි ඊළඟ කොටුවට යනවා. ඔබ බලනවා මේ බලන්න මෙන්න මේ තීරය එක තියෙනවා. මේ තීරය එක තියෙන නිසා මේ කොටුවට එක එන්නේ නැහැ. එහෙනම් අපිට එක එන්න පුළුවන් තැන් මොනවද කියලා බලද්දි මෙන්න මෙතනට එකක් එන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට එකක් එන්න පුළුවන්. දැන් බලමු දෙක පිළිබඳව. මේ පේලිය දෙකක් නැහැ. මේ තීරය දෙකක් නැහැ නිසා මෙතන දෙක දාගන්න පුළුවන්. මේ තීරය දෙකක් නැහැ. මේ පේලිය දෙකක් නැහැ. මෙතන දෙක දාගන්න පුළුවන්. මෙන්න මෙතන දෙකක් තියෙන නිසා ආපහු දෙක දාන්න බෑ. මෙතනට දෙකක් දාන්න බෑ නිසා නමුත් මෙතන දෙක දාන්න පුළුවන්. බලන්න 3 කියන එක මේකේ තියෙනවා. 4ක් තියෙනවා. මට ඕන දැන් 5 හොයාගන්න. ඔබට පේනවා ඇති මෙතන 5ක් තියෙන නිසා මේ මෙතනට 5 එන්නේ මේ කොටු දෙක එකකටවත්. ඒ වගේ මෙන්න මෙතන 5ක් තියෙනවා මේකට එන්නේ නැහැ. 5 එන්නේ මෙන්න මේ අවසානයේ තියෙන කොටුවට පමණයි. එහෙනම් පුතේ එතන 5 දැම්මනම් මේ පේලිය කොටවත් ආපහු 5ක් බෑ. මෙතනට එන්නේ කීයද? 4යි. ඒකේ 4 නම් මෙතන 4 අයින් වෙලා යනවා. දැන් අපිට පේනවා මේකේ 6ක් තියෙනවා කියලා. එහෙනම් මෙතන තියෙන 6ක් අයින් වෙලා යන්න ඕනේ. අපෝ 6ක් විතර ඉන්න බෑ. ඒතර අපිට 2 සහ 5ක් මෙතන 2 සහ 5ක් ඉතුරුලා තියෙන්නේ. අපි බලමු තව හොඳට. දැන් ඔන්න මේකේ 5 තියෙනවා. දැන් 6ක් හොයන්න යන්නේ අපි.
බලනවා මෙන්න මේ තීරේ 6ක් තියෙනවද කියලා 6ක් නැහැ. නිසා මම මෙතන 6 යොදා ගන්නවා. මෙන්න මේ තීරේන 6 තියෙන ඉතින් 6 ගන්න බෑ අපිට. ඒ වගේම තමයි මේකෙත් 6ක් තියෙනවා මේකෙත් 6ක් තියෙනවා 6 ගන්න බෑ. 6 තනියම අපිට ඇවිල්ලා තියෙන්නේ නා මෙතන දාගන්න පුළුවන් මොකද්ද 6 කියන එක. එහෙනම් අපි එතන 6 දාගත්තා. දැන් බලමු මම 7 තියෙනවා 8 තියෙනවා මට ඕනේ දැන් 9. මෙන්න මේ පේළියේ 9 දාන්න බෑ. මේ තීරේ 9 දාන්න බෑ. ඒ වගේම බලනවා මෙතන මේ තීරේ 9 දාන්න බෑ. 9 දාන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. ඒ නිසා අපි 2 කියන එක අයින් කරලා එතන දාන්න මොකද්ද 9. දැන් පුතේ පේනවා ඇති මෙතන තනියම එක තියෙනවා. එහෙනම් මෙතන එකක් දාගත්තා. තනියම දෙකක් තියෙනවා. එතන දෙකක් දාගත්තා. ඒතර අපි මේ තීර දෙකම සම්පූර්ණ කරලා තියෙන්නේ. ඔබට පේනවා ඇති මෙතන එක තියෙන හින්දා මේක අයින් කරන්න පුළුවන්. ඒතර අපිට ඉතුරු වෙන්නේ 2 කියන එක. එහෙනම් මෙන්න මේ දෙකත් මෙතනින් අයින් වෙලා යනවා. මේ දෙක එතනට ආවහම මෙන්න මේ දෙකත් එතනින් අයින් වෙලා යනවා. මේ දෙකත් එතනින් අයින් වෙලා යනවා. එහෙනම් දරුවෝ මෙතන 5ක් ඉතුරු වෙන නිසා අපිට පුළුවන් මේකට 5 දාගන්න. මෙතනට 5 දැම්මහම උඩ 5 අයින් වෙලා එතනට නම් මොකද්ද 6 කියන එක. ඒකේ 6 දැම්මහම පේනවද මේ 6 අයින් වෙලා මෙතනට නම් මොකද්ද 1 කියන එක. මෙතනට 1 දැම්මහම මේක අයින් වෙනවා මේකත් අයින් වෙනවා. එතන 1 තියෙනවා නේද? මෙතන 1 තියෙනවා. මේක අයින් වෙලා ගියා. ඊට පස්සේ ඔබට පේනවාද මෙතන දෙකක් තියෙනවා මෙන්න මේ දෙකත් අයින් වෙලා යනවා. මෙතනට නම් මොකක්ද එමුනම් 6 කියන එක. මේ ප්‍රධාන කොටු අවසන්යි. ඔබට පේනවා මේක දෙකක් තියෙන නිසා මේ දෙක අයින් වෙලා ගිහිල්ලා මෙතන නම් මොකද්ද 1ක්. දැන් අපි මේකට 6 දාපින්ද මෙන්න මේ උඩ තියෙන 6 අයින් වෙලා ගිහිල්ලා මෙතන නම් මොකද්ද 2ක්. හොඳයි ඔබට පේනවා ඇති මෙතන 5 තියෙන නිසා මෙතන 5 අයින් වෙලා යනවා. මෙතන 5 අයින් වුණාම මෙතන නම් මොකද්ද 2ක්. එතන 2 තියෙනවා නම් දරුවනේ මේ උඩ 2 අයින් වෙලා ගිහිල්ලා මෙතන නම් ඉතුරු වෙනවා කීයක්ද 5. දැන් අපිට අවසාන කොටුව විතරයි තියෙන්නේ. බලමු මේක හදන්නේ කොහොමද කියලා. දැන් බලමු මම එක යොදා ගන්න. මෙන්න මේ පේළිය එක තියෙනවා. එන එක දාන්න බෑ. ඊළඟට බලනවා කොහොමද මෙන්න මේ තීරය එක තියෙනවා. මේ තීරයට එක දාන්න බෑ. මේ පේළිය එක දාන්න බෑ. එක දාගන්න පුළුවන් මෙතනට විතර. ඊළඟට බලමු මම දෙක කියන එක. ඔබට පේනවා ඇති. මෙන්න මේ තීරය දෙක තියෙනවා. මේකට දෙක දාන්න බැරි බව. ඒ වගේම මෙන්න මේ පහළ පේළි දෙකේම දෙක තියෙනවා. එහෙනම් දෙක යොදා ගන්න පුළුවන් තැන තියෙන එක තැනයි මෙතනට මොකද දෙක දාගත්තා. ඊළඟට 3 තියෙනවා අපි ගාව 4 තියෙනවා අපි ගාව 5 තියෙනවාද කියලා බලනවා. මේ තීරයට 5 දාන්න බැරි නම් මෙතන 5ක් එනවා. 6 තියෙනවා අපි ගාව 7 නැහැ. බලන්න දැන් 7ක් හොයාගන්න. ඔබට පේනවා මෙන්න මේ පේළිය 7 දාන්න බෑ. එහෙනම් 7 දාන්න පුළුවන් මෙතන. අපි ගාව 8ක් තියෙනවා. එහෙනම් අපිට මෙතන මොකද්ද 9. බලන්න දරුවනේ මේ අපි කරේ සුදෝකු වගුවක් සම්පූර්ණ කරන එක. සුදෝකු වගුවක් පුරවද්දී ඔබ දකින්න තියෙමනම් අපිට ඉතාම හොඳින් හිතන්න වෙනවා, සැලකිලි වැඩ කරන්න වෙනවා. මේ පේළි ගැන, තීර ගැන, සංඛ්‍යා ගැන අපි බොහොම හොඳින් හිතමින් තමයි මේ කටයුත්ත කරන්නට ඕනේ. ඉතාම ප්‍රියජනක ක්‍රීඩාවක්. ටිකක් වෙහෙස කරයි. නමුත් මනස ඔබේ තර්කානුකූල බුද්ධිය අවදි කරන්නට, ඔබට සැසඳීම් කරන්නට, ගණිතයේ තියෙන බොහෝ දේවල් වලට මනස සූදානම් කරගන්නට පෙර සූදානමක් ඇති කරගන්න හොඳ ක්‍රීඩාවක් තමයි සුදෝකු. අධ්‍යයනය කරන්න හොඳ විනෝදවත් දවසක් ආරම්භ කරන්නට ඒ වගේම තමයි හොඳ විනෝදයෙන් ගණිතය හදාරන්නට ඔබට හැකියාවක් ලැබේ.